හරි. සුබ දවසක් වේවා ඔබ සැමටම. අදත් මගේ YouTube නාලිකාවට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඕගොල්ලන්ට එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ NUQ ප්‍රශ්න පත්‍රයට අහන විදුලිය සම්ප්‍රේෂණය කරන හැටි. එහෙම නැත්නම් ජෙනරේටර් පවර් හවුස් එකේ ඉඳන් අපේ ගෙදරට කර්මාන්ත ශාලාවකට වෙනකන් සම්ප්‍රේෂණ පද්ධතිය ගැන ඩයග්‍රෑම් එකක් ඇදලා මොකද NUQ පේපර් එකට එනවා අනිවාර්යයෙන්ම මේ ඒ ජනනය වෙන විභවාන්තරය හා ඊට පස්සේ උපපොළවල් වලට එන හැටි ප්‍රාථමික සම්ප්‍රේෂණය ද්විතීයික සම්ප්‍රේෂණය ප්‍රාථමික බෙදා හැරීම ඔහොම ස්ටෙප් ගොඩක් තියෙනවා. ඉතින් මේ ස්ටෙප් වලදී හරියටම ඒකේ තියෙන විභවාන්තරය කොහොමද සම්ප්‍රේෂණය වන වෝල්ටීයතාවය කොහොමද කියලා මම ඕගලන්ට අද දවසේ මගේ වීඩියෝ එකෙන් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මට ගොඩක් සතුටුයි දැන්ට මාත් එක්ක 615ක් වගේ පිරිසක් එකතු වෙලා ඉන්නවා. මාව subscribe කරලා. ඉතින් ගොඩක් ස්තුතියි subscribe කරලා එකතු වෙලා ඉන්න එක ගැන. ඉතින් මම දාන හැම වීඩියෝ එකක්ම බලන්න, like කරන්න, share කරන්න. ඉතින් මේකෙන් මොනවා හරි මට්ටමක දැනුමක් තියෙනවා නම් ඒක අරගන්න. මම සාමාන්‍යයෙන් වීඩියෝ දාන්නේ ඉන්ටර්විව් එකකට ගියාම ඉන්ටර්විව් එක ෆේස් කරන හැටි, ඒ ෆේස් කරන්න ඕන ප්‍රශ්න සහ ඊට පස්සේ අපිට NUQ පේපර් එකක් අපි ලියනවා නම් අපි NUQ පේපරේ අපි ලියන්න යනකොට අපි දැනන් ඉන්න ඕන කරුණු වගේක් තියෙනවා. අන්න ඒ ගැන තමයි මම මේකෙන් යොමු කරන්නේ. තව අනිකුත් වීඩියෝ එන්නේ අපි මොනවා හරි ඉලෙක්ට්‍රිකල් මොනවා හරි උපාංගයක් ගන්නවා නම් ඒ උපාංගය ගැන විස්තර මගේ channel එකෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ සාමාන්‍යයෙන් මම ගොඩාක් ලොකු ප්‍රොජෙක්ට් අත ගහන කෙනෙක් සහ ලංකාවේ ගොඩක් අය දැකලා නැති විදුලි උපකරණ පවා මම ගොඩක් දේවල් දැකලා තියෙනවා. මොකද ඔටෝමේෂන් පැත්ත, මෙකාට්‍රොනික් පැත්ත, මේ හැම පැත්තම කවර් වෙන හින්දා අපි ඉන්න ෆීල්ඩ් එකත් එක්ක මම කැමති ඒ මං අතගාන හැමදේම ඕගොල්ලොත් එක්කත් ඒ දැනුම එහෙමම බෙදා ගන්න. ඉතින් දිගටම මාත් එක්ක රැඳී සිටින්න කියලා මං ඔබ සැමටම ආරාධනා කරන ගමන් මම අද දවසේ මගේ පාඩමට එනවා. ඉතින් ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ගැන කතා කරාම මං අද මේකෙන් කතා කරන්න ආවේ සම්ප්‍රේෂණ පද්ධතිය මං ඕගලන්ට මේ දැන් සූර්ය බලයෙන් තියෙනවා. අපි එක සෝලර් දැම්මා. ඊට පස්සේ ආයි තියෙනවා හුලකින් වැඩ කරන. එහෙම නැත්නම් අපි නුවරඑළිය පැත්තට එහෙම ගියාම ඔයගොල්ලෝ දැකලා ඇති ෆෑන් පිරි තුනක් එක්ක වයින් ටර්බයින් කියලා එකක් තියෙනවා. ඉතින් හුලකින් වැඩ කරන එකක්. හුලග අණුව මේ ෆෑන් පෙත්ත වගේ කැරකිලා ඒකේ ඇතුලේ තියෙන ජෙනරේටර් එකෙන් අවුට්පුට් එකක් දෙන එක තමයි කරන්නේ. ඉතින් වයින් තියෙනවා. ඊට පස්සේ ආයි අපිට තියෙනවා ජල විදුලි බලාගාර හයිඩ්‍රෝ. ඊට පස්සේ අපිට තියෙන ප්‍රධානම එක තමයි මම එක කිව්වොත් එහෙම ඕගොල්ලෝ දැන් අපිට සෝලර් වලින් අපිට ඉර එළිය තියෙනකන් අපිට ගන්න පුළුවන්. වයින් එකෙන් හුලඟ තියෙනකන් ගන්න පුළුවන්. හයිඩ්‍රෝ එකෙන් ජලය තියෙනකන් ගන්න පුළුවන්. හැබැයි එක දිගටම වහිනකොට ඉර එළිය නැහැ. හරිද? එතකොට මේ සෝලර් එකෙන් අපිට එක දිගටම හම්බ වෙන්නේ නැහැ. එක දිගටම හුලන් නැති වෙලාවට අපිට හුලං වලින් වැඩ කරන සුළං බලාගාර කිසිම එකක් වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තමයි හැමතිස්සෙම ජලය නැති වෙලාවට මොකද ඔයගොල්ලෝ දන්නවා ඇති වික්ටෝරියා බලාගාරේ එහෙම බලාගාර තියෙනවා. ඉතින් ඒවල හැමතිස්සෙම ජලය මේ පිට කරන්නේ නැහැ. ලිමිට් එකක් තියෙනවා. ලිමිට් එක වෙනකන් විතරයි. එතකන් විතරයි මේ ඔය වතුර එළියට පිට කරන ගමන් විදුලිය නිපදවන්නේ. ඊට පස්සේ අපිට එක දිගටම විදුලිය සැපෙන එක තමයි අපේ සපුගස් කන්ද තියෙන ඛනිජ තෙල් එකේ තියෙන විදුලි බලාගාරය. ඒක වැඩ කරන්නේ ඩීසල් දහනය කළා තමයි ඒ ජෙනරේටර් වැඩ කරන්නේ. ඉතින් තාප බලය
තාප බලයෙන් ක්‍රියාත්මක කරන එකක් තමයි ඒක. ඩීසල් දහනය කළා ඒකින් එන තාපයෙන් තමයි සපුගස්කන්ධ බලාගාරය වැඩ කරන්නේ. ඉතින් එතකොට අපිට තියෙන ප්‍රධාන 4ක් තියෙනවා තාප බලය. ඉතින් දැන් ඊට පස්සේ ඊළඟට ආපු එක තමයි න්‍යෂ්ටික බලය. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කරන විදුලිය ලබා ගන්න පුළුවන් තැනුත් තියෙනවා. ඊට පස්සේ දැන් 2031 න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කරන ඒ කියන්නේ ලංකා විදුලි මණ්ඩලයේ මෙගාවොට් 600ක ප්‍රොජෙක්ට් එකක් එනවා. ඒක තියෙන්නේ 2031 2031 තමයි මේක ඉවරයක් වෙන සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රධාන 5 තියෙනවා. මීට අමතරව තව එක විදිහට තියෙනවා භූතාපච බලයෙන් කියලා. ඒ කියන්නේ පොළොව යටින් එන වතුර වලින් පොළොව යටින් එන වතුර වලින් උණු වතුර එනකොට ඒකෙන් මේ ටර්බයින් එක කරකවල වෙලා විදුලිය ලබා ගන්න පුළුවන් විදිහට ඒ වගේ අලුත් දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් අර ප්‍රධානම කතා වෙන දේවල් ටික තමයි මේක. ඉතින් මේ තාප බලයෙන් ක්‍රියාත්මක එක තමයි දිගටම වැඩ කරන්නේ. මොකද හැමතිස්සෙම මේ තාප බලයෙන් ඒ කියන්නේ සපුගස්කන්ධ බලාගාරයේ හැමතිස්සෙම වැඩ. එක දිගටම වැඩ. ඒක නවත්තන්නේ නැහැ. ඒ වගේම සෝලර් වයින්ඩ් හයිඩ්‍රෝ මේවා අපිට ඉර එළිය තිබ්බොත් විතරයි හුලක තිබ්බොත් විතරයි ජලය තිබ්බොත් විතරයි හම්බ වෙන්නේ. ඉතින් මේ තමයි ප්‍රධාන ජනනය වන ආකාර. ඊට පස්සේ දැන් මම ප්‍රධාන ජනනය වන ආකාරත් කිව්වනේ. දැන් මම මේක කියලා දෙන්නම් දල සටහනක් එක්ක කොහොමද විභවාන්තරයක් එක්ක යන්න කියලා. අපි NVQ පේපරේ අපේ ප්‍රශ්නයක් අහනවා අපෙන්. සම්පූර්ණ ජාල සම්ප්‍රේෂණය අපිට අදින්න කියනවා මේ කැටි සටහනකින් හරි රූප සටහනකින් අදින්න කියනවා. කැටි සටහනක් කියන්නේ මම මේ අදින එකම තමයි. එහෙම එකක් කිව්වහම අපි කොහොමද අදින්නේ? අපිට දැන් අපි මන්ද සම්ප්‍රේෂණය වන ආකාර සම්ප්‍රේෂණය කරන තැන් ගොඩක් කිව්වනේ. ජෙනරේට් කරන තැන් කිව්වනේ. හයිඩ්‍රෝ කරනවා, සෝලර් කරනවා, එහෙම කියලා මම දැන් කිව්වා. ඊට පස්සේ ඒ කොහොම වුණත් තියෙන්නේ අපි අදිනකොට අදින්නේ මෙන්න මෙහෙම ජෙනරේටර් කියලා මෙන්න මෙහෙම අදින්නේ. මෙන්න රවුම් මැදින් දාගන්නවා අපි G අකුරක්. මෙන්න මෙතනින් G අකුරක් දාගන්න. ඊට පස්සේ මම මේක මෙන්න මෙහෙම කළා ඉරක් ගහලා මෙහෙම රවුමකුයි ආයි මේක කැපෙන්න තව රවුමකුයි අදිනවා. මේ අදින්නේ අපි එක ට්‍රාන්ස්ෆෝමරයක් කියලා පෙන්නන්න. හරි. මම දැන් මේ අදින්නේ දිගු දුර සම්ප්‍රේෂණය කරන එකක්. කෙටි දුරේකුත් මම ඇදලා පෙන්නන්නම් මෙහෙමම. හරි. දැන් ඔන්න මං ඇඳා දිගුදුර සම්ප්‍රේෂණය වෙන එක. මං තාම මේක සම්ප්‍රේෂණ වෝල්ටීයතාවය දැම්මේ නැහැ. දැන් මම සම්ප්‍රේෂණ වෝල්ටීයතාවය දානවා. ඉතින් දැන් මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. හොඳට බලා ගන්න. මං ඕගොල්ලොත් එක්ක ගොඩාක් දේවල් බෙදා ගන්න යන්නේ. ඒ මං කියන හැම දෙයක්ම ඕගොල්ලෝ ඔළුවේ තියාගන්න. හරි. ඉතින් මම මුලින්ම එනවා මෙන්න මෙතනට. අපි සාමාන්‍යයෙන් මෙන්න මෙතන තියෙන විභවාන්තරය අපි ඇත්තටම දාන්නේ නැහැ. මොකද ජෙනරේටර් හවුස් එකේදී තියෙනවා ජෙනරේටර් එකක්. සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම මම ජෙනරේටර් හවුස් එක මෙන්න එහෙම G අකුර දාලා ඇඳහම මේකෙන් එළියට එන එක මෙන්න මෙහෙම එනවා. හැබැයි මේ කොටස මම ඇඳලා තියෙන්නේ මෙන්න මේක විතරයි. මේ ට්‍රාන්ස්ෆෝමර් එක ඇඳලා නැහැ. මේ මම දාලා තියෙන හැමතැනම
ස්ටෙප් අප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර්. ස්ටෙප් අප් කියන්නේ වෝල්ටීයතාවය වැඩි කරනවා. ස්ටෙප් ඩවුන් කියන්නේ වෝල්ටීයතාවය අඩු කරනවා. මම ඒකත් ඉස්සරහට කියන්නම්. ඉතින් ඇයි මම මේ දෙක ඇන්දේ නැත්තේ? ඇත්තටම කිව්වොත් මේ දෙක අදින්නේ නැහැ. මොකද අපි දැන් ඕගොල්ලෝ දන්නේ නැති කාරණයක් තමයි මෙන්න මේක. අපි ඇත්තටම දැන් මම මෙතනින් අදිනවා අපි මුලින්ම පටන් ගන්න එක තමයි දැන් ජෙනරේටරෙන් අපිට හම්බ වෙන්නේ 11000ක්. 11000 අපි ලියන්නේ මෙහෙම 11000 මට මේක ලියන්න බෑනේ ලොකුවට. ඉතින් මම මේක 11000 කිලෝවෝට් කරගන්නවා. කිලෝවෝට් කියන්නේ මේක මම කඩා ගන්නවා. කඩාගන්නේ කොහොමද? කඩාගන්නේ මෙතන තියෙන 11000. 1000ක් කියන්නේ එකක් කියලා අපි ගන්නෙ. එතකොට 11000ක් කියන්නේ 11යි k කියලා ගන්නවා. හරිද? කිලෝ වෝල්ට් හින්දා දැන් මේක වෝල්ට්නේ. මේක v දානවා. එතකොට මම මෙන්න මෙතන ලියනවා 11යි kv කියලා. මම kv කියලා ලියන්නේ නැහැ. මොකද මට ඉඩමදි වෙන හින්දා මෙන්න මෙතනින් දැන් මම කොකමන්න ලියන්න kv කියලා අනිවාර්යෙන් මෙන්න මෙහෙම කරලා ලියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ හරස් ඉරක් දා ගන්නවා. හරස් ඉරක් දාගෙන මේ 11000 වැඩි කරනවා 33000ට. එතකොට මෙතන ස්ටෙප් අප් එකක් වෙන්නේ. ට්‍රාන්ස්ෆෝමර් එක කරන්නේ එන වෝල්ටීයතාවය අරගෙන ඒක වැඩි කරනවා. මෙතනදිත් මේක තව ටිකක් වැඩි කරනවා. මෙතනදිත් මේක තව ටිකක් වැඩි කරනවා. ඔහොම දැන් මේ යන්නේ දිගුදුර සම්ප්‍රේෂණයන්නේ. අපි හිතමුකෝ අනුරාධපුරේ ඉඳන් අපිට මෙහාට විදුලිය සම්ප්‍රේෂණය කරන්න ඕනේ. දැන් 11000කින් මේ වෝල්ට් 11000ක් අපිට අපි හිතමුකෝ අපි කොළඹට ගත්තයි කියලා. ඉතින් මේ අනුරාධපුරේ ඉඳන් කොළඹට එනකොට කොච්චරක් දුරද? මේ දුර අනුව අපි මේකට දාන සන්නායකවල මේ වෝල්ටීයතා බැස්මක් තියෙනවා. සන්නායකයක මේ ඒ කියන්නේ මීටරයක් දුර ගමන් කරනකොට මෙහෙම වෝල්ටීයතා බැස්මක් කියලා දෙයක් අපි ඉගෙනගෙන තියෙනවා ඉස්සෙල්ලි ධම්ම. ඉතින් එහෙම 11000ක් ආවොත් අපේ කොළඹට එනකොට ඇත්තටම අපිට කොච්චරක් එයිද? කොච්චරක් ධාරාවක් අපිට ගන්න පුළුවන් වේද? අපිට කොච්චර විභවාන්තරයක් ගන්න පුළුවන් වේද? ඉතින් ඒ විභවාන්තරයේ ධාරාවේ වෙනස් නොකර අපේ ගෙදරට මෙනකම්ම අපිට ගන්න තමයි මෙන්න මේ විදිහට එක දිගටම ට්‍රාන්ස්ෆෝමර් දාලා වෝල්ටීයතාවය වැඩි කර ගෙනහලා ප්‍රධාන පාලක මධ්‍යස්ථානයකට ගෙනහලා එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම මේ ජාල උපපොලක් කිව්වොත් එහෙම ජාල උපපොලකට ගෙනහලා එතන ඉඳන් අඩු කරගෙන ඇහිලා ගෙවල් වලට බෙදනවා. අන්න එහෙම තමයි මෙතෙන්දි වෙන්නේ. ඉතින් මම මෙතන ජෙනරේටර් පවර් හවුස් එකේ ඉඳන් මම කිව්වේ 11000ක් එනවා කියලා. මේ 11000 ඇහිල්ලා මේක 33000ට වැඩි කරනවා. ඉතින් 33000ත් අර වගේමයි කිලෝ වෝල්ට් වලින් මම ලියනවා kV කියලා. kV කියලා ලිව්වා. ඉතින් මම දැන් ආයේ මෙන්න මෙතන කියලා දෙන්නම්. සමහරක් විට මෙන්න මෙතන පටන් ගන්නෙ 33000න්. මොකද මේක 33000 1,32,000 ඔහොම යනවා ඉස්සරහට. ඇයි මම මෙතනින් මේ ජෙනරේටර් එකෙන් 11000 33000ක් අවුට්පුට් එක දෙනවද? ගොඩාක් අය අහන ගාම කියන්නේ ඔව් ජෙනරේටර් එකෙන් දෙනවා 11000 33000ක් දෙනවයි කියලා. ඒ මොකද ඒගොල්ලෝ කවදාකවත් මෙන්න මේ સિદ્ધාන්තය දන්නේ නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම දැන් මොකද ඇඳලා හොරු මේක හින්දා මේක කෙලින්ම කියනවා ජෙනරේටර් 11000ක් එනවා ජෙනරේටර් 33000ක් එනවා කියලා. නෑ ජෙනරේටර් එන්නේ ඇත්තටම එන්නේ වෝල්ටීයතාව එක්ක 690ක් වෝල්ටීයතාවය එහෙම නැත්නම් 400ක් 3 phase supply එකක් විතරයි මේකෙන් එළියට එන්නේ එක්කෝ ඒක 690ක් 600ක් 400ක් වගේ වෙන්නේ. හරිද? ඉතින් මම මෙහෙම කිව්වොත් එහෙම මෙතනින් එන 690 තියෙනවානේ. මේ 690ට අපි බැලුවොත් එහෙනම් මේ ජෙනරේටර් හවුස් එකෙන් මේ දැන් වෝල්ටීයතාවය 690යි නම් මේකේ වෝල්ටීයතාවය 400යි නම් ඇත්තටම මේක 1338ක් විතර ඇම්පි එකක් අපිට එනවා. මොකද වෝල්ටීයතාවය අඩුයි ධාරාව වැඩි. මේ ජෙනරේටර් එකේ වෝල්ටීයතාවය අඩුවෙන් එනවා
ධාරාව උපරිම වැඩියෙන් එනවා. ගන්න පුළුවන් උපරිම ධාරාවක් ගන්නවා. ඊට පස්සේ මම මේ 400කටත් ලියනවා. මේකට මම දාන්න 1200ක් වගේ 1200 නේ 1300ක් වගේ ආවේ. ඉතින් 1200 කියලා දැම්මා. මෙතන තියෙනවා 690. 690 ඒක 1338යි. මේකෙන් මේ ජෙනරේටර් එකෙන් මේ ජනනය වන කොටස. ඉතින් මේ ජනනය වන දැන් වෝල්ට් 690යි 400 ජනනය වෙලා එනවා. එතන ජෙනරේටර් හවුස් එක ළඟ තියෙන ට්‍රාන්ස්ෆෝමරේට. ඒ ට්‍රාන්ස්ෆෝමරේට ආවට පස්සේ අන්න එතනට එනවා මෙන්න මේ 690 හරි 400 හරි. ඒ ඇන්දේ මම මෙන්න මේ පැත්ත. එතකොට එන්නේ වෝල්ට් 690යි එක්ක 400ක් හරි එන්නේ. ඒ දෙකෙන් එකක් එනවා. හරිද? ඒක එන්නේ ඇම්පියර් 1338කුයි ඇම්පියර් 1200කුත් එක්ක. මොකද 690ක් ආවොත් 1338යි 400ක් ආවොත් 1200යි. ඉතින් මෙතනට ආවට පස්සේ මේකෙන් ස්ටෙප් අප් කරනවා. ඒ කියන්නේ මෙතන වෝල්ට් 690 මේක එක්ක 11000 ගන්නවා. එහෙම නැත්නම් මේක 33000 කරනවා. ඉතින් ඒක අර මං කිව්වේ සමහරක් විට මෙන්න මෙතනින් 33000යි 132000යි එහෙම කියලා පටන් ගන්න පුළුවන්. දැන් අර සාමාන්‍යයෙන් ඒක අපිට ගොඩක් වෙලාවට ඒ ප්‍රශ්නේ අහන දෙයක් කීයෙන්ද පටන් ගන්නෙ කීයෙන්ද ජනනය කරන්නේ එහෙම කියලා ගොඩක් වෙලාවට ඉන්ට්‍රෝ බෝඩ් එකේදී එහෙම ගොඩක් ඔන්න ඔය ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් මේ 400 මෙතනට ආපු 400 33000ට වැඩි කරනවා. එහෙම නැත්නම් 11000ට වැඩි කරනවා. 11යි කිලෝවෝල්ට් වලට වැඩි කරනවා. මේ 11000 කිලෝවෝල්ට් එක ඇම්පියර් 30ක් එක්ක සම්ප්‍රේෂණය කරනවා. මේක තැනින් තැනට ධාරාව වෙනස් වෙනවා. ඒ වුණාට ධාරාව යන්නේ ඇම්පියර් 30යි. 30ක් හෝ ඒ සමාන ඒ ආශ්‍රිත ගානක් තමයි යන්නේ. සමහරක් වෙලාවට දැන් මේ තියෙන්නේ මාලිබෝඩ තියෙන පවර් හවුස් එකක මේ එකක් මං කිව්වේ. ඉතින් මේකෙදි මේ 1338 ඇම්පියර් ගත්තට මේක 33000ට දාලා 33000ට කිලෝවොට් දාලා ඇම්පියර් 28ක් එක තමයි සම්ප්‍රේෂණය කරන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳන් ඇම්පියර් 28ක් එක තමයි මෙයා මෙහාට සම්ප්‍රේෂණය කරන්නේ. එක්ක ඇම්පියර් 30ක් එක්ක. ඉතින් ඔන්න ඕක තමයි මෙන්න මෙතන තියෙන්නේ. එක්කෝ දැන් අපි මෙතන අදින්නේ නෑනේ. අපි ඇත්තට මෙතන 690යි V කියලා එල්ල අදින්නේ නෑ. මොකද ඒක ඇතුලේ තව ට්‍රාන්ස්ෆෝමර් එකක් දාලා ඉවරලා ඒ ට්‍රාන්ස්ෆෝමරෙන් ස්ටෙප් අප් කරලා ඉවරලා යවනවා. දැන් මම ඕගලන්ට ඒක ගැනත් පැහැදිලිව කියලා දුන්නා. දැන් මම ඊළඟට සම්ප්‍රේෂණ පද්ධතිය මම අර කලින් ඇඳලා දීපු ආකාරයටම මම අදිනවා. ඉතින් දැන් මෙතන 33000නේ ආයි 33000 කිලෝවෝල්ට් එක වැඩි කරනවා මම 132000ට කිලෝවෝල්ට් වෝල්ටේජ් එක වැඩි කරනවා 132000ට. ඒක මම ලියනවා 132යි කිලෝවෝල්ට් කියලා. සෝරි මේ මට අර එවල කියුනේ 132000 කිලෝවෝල්ට් කියලා. ඒක මට වැරදිලා කියුනේ. මේක 33යි කිලෝවෝල්ට් මේක 132යි කිලෝවෝල්ට් වලට. එහෙම නැත්නම් 132000යි වෝල්ට් වලට. ඊට පස්සේ මේ 132යි කිලෝවෝල්ට් එක ආයි වැඩි වෙනවා 220ට. 220යි කිලෝවෝල්ට් වලට. ඊට පස්සේ මේ දැන් ස්ටෙප් අප් වෙලා යනවා. මොකද දැන් අනුරාධපුරේ ඉඳන් කොළඹට එනවා නම් සම්ප්‍රේෂණය කරනවා නම් උපරිම දුරක්නේ අරන් යන්නේ. මේක දැන් අපි මෙහෙම අපි ස්ටෙප් අප් කරන්නේ මොකද කියලා අහුවොත් එහෙම ඇත්තටම මේ ගොඩාක් දුර සම්ප්‍රේෂණය කරගන්න තමයි මෙහෙම ස්ටෙප් අප් කරගෙන එන්නේ. මොකද 33000 හරි 132000 හරි වුණාට පස්සේ අපිට ගොඩක් දුර ඇත්තටම සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. විභව බැස්ම අඩුයි. විභව බැස්ම ගොඩක් අඩුයි මෙතකොට. 11000ක් කොළඹට එනවා වගේ නෙමෙයි 220ක් කොළඹට එනකොට.
සොරි 11,000ක් එනවා වගේ නෙමෙයි කොළඹට 2,22,000ක් මේ 20,000ක් එනකොට. ඉතින් ඊට පස්සේ අපි මේවට ගන්නවා සන්නායක. ඉතින් අපි සන්නායක දැන් මෙතනින් මෙහාට එන්නේ ඇම්පියර් 28ක් හෝ 30ක්නේ. 30ක් එනකොට අපේ සන්නායක භාවිතා කරනවා. මේ සන්නායක අපිට දැන් හරස්කඩ වර්ගඵලය මේ වැඩි කරගන්න ගියාම මොකද ඇම්පියර් 1338ක් කියන්නේ ලොකු ධාරාවක්. මේ ලොකු ධාරාව මේ සන්නායක කරා අරන් යනකොට ඒ සන්නායකයත් ඒ ඇම්පියර් 1338ට හරියන්න එකක් ඕනේ. ඉතින් අපිට 1338ක එකක් මේ ඇම්පියර් එකක් අරන් යන්න තරම් මේ ඒ කියන්නේ අපිට වයර් දාන්න ලංකාව වගේ රටක් හැටියට අපිට එච්චර සල්ලි නැහැ. කොහොමත් සම්ප්‍රේෂණයේදී මෙච්චර ලොකු ධාරාවක් අරන් යන්න බෑ. මොකද වියදම වැඩි. උපරිම වැඩි වියදම. මොකද මේ සන්නායකවල හරස්කඩ වර්ගඵලය වැඩි කරන්න ඕනේ. හරස්කඩ වර්ගඵලය අඩු කරොත් එහෙම ඒ වයර් එකම උණු වෙලා මෙන්න මෙහෙම වෙනවා. උණු වෙලා සමහරකේ කැඩෙන්න පුළුවන්. සමහරකට මෙන්න මෙහෙම මේ කණු ගාන එල්ලි තියෙන්න පුළුවන්. ඉතින් මේ දේ වෙනවා. මේ දේ ඇත්තටම නැති කරන්න තමයි මේ ඇම්පියර් 28ක් කරලා ඉවරලා එහෙම නැත්නම් ඇම්පියර් 30ක් කරලා ඉවරලා මේක අරන් යන්නේ. මේක අරන් යගෙන අරන් ගිහිල්ලා අපි මේ අන්තිම අවස්ථාවේදී මේක එක්ක ඇම්පියර් 60ක් ඔහොම ඇම්පියර් ඕනනම් 1000 ගාණක් උනක් තියෙනවා. 200 ගාණක් 300 ගාණක් ඒක ට්‍රාන්ස්ෆෝමරේ දාලා තමයි ඒක කරන්නේ. ඒ වගේ කියන්නේ කර්මාන්තශාලාවකට වගේ ගත්තොත් මොකද ප්‍රයිවට් ට්‍රාන්ස්ෆෝමර්ම කෙලින්ම මේ කර්මාන්තශාලාවලට ගන්න තැන් තියෙනවා. අන්නේ තැන්වල ගොඩක් ඇම්පියර් එක වැඩි. සාමාන්‍යයෙන් උපරිම වැඩි ඒ වගේ තැන්වල. ඉතින් ඊට පස්සේ මම දැන් මේක සම්ප්‍රේෂණය කරානේ. ඔන්න ආව මේක ජාල උපපොලකට. ජාල උපපොලකට කියන්නේ බෙදා හරින මැදස්ථානයකට. ආයි 220යි එහෙම නැත්නම් 2,22,000 කිලෝවෝල්ට් එක 220යි කිලෝවෝල්ට් එක ආයි 1,32,000ට බැස්සුවා. ඊට පස්සේ මේ 1,32,000 ආයි 33,000ට ආවා. ඊට පස්සේ මේ තියෙනවනේ මෙතන 33,000 මේ 33,000 33යි කිලෝවෝල්ට් මේක අපි 400යි වෝල්ට් කරා. එතකොට මෙන්න මේ දෙකක් අතර මේකයි අතර වෝල්ටීයතාවය 400යි. මෙන්න මේ දෙකේ අතර වෝල්ටීයතාවය 400ක් වෙනවා. මේ දෙකේ 400ක් වෙනවා. මොකද මම මේ යන්නේ අපි කොහේ නිවසකට එන තැන ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවා නම් අන්නේ ට්‍රාන්ස්ෆෝමරේ තියෙන තැන තමයි මේ යන්නේ. 33,400 වුණා. එක්ක 11,000 මෙතනට ඇහිලා 11,400 වෙනවා. මේ 400න් නියුට්‍රල් එකයි ලයිව් එකයි ගත්තොත් 1,230යි. ඊට පස්සේ තමයි අනිත් ප්‍රශ්නයක් ආවා. මේක සමහරක් වෙලාවට අවුල් වෙන කට්ටියක් ඉන්නවා. ඒක තමයි අපේ ලංකාවේ නිවසකට ලැබෙන විදුලි සැපයීම කීයද කියලා. මම 220 230 240 මෙන්න මේ උත්තර තුනම ලිව්වහම ගොඩාක් අය 150ක්ගේ මතේ තියෙන්නේ මෙන්න මේ 240 කියන එක. ආයි 100ට 25ක් 20ක් වගේ කියනවා 220ක් කියලා. ඊට පස්සේ ආයි 125ක් 30ක් විතර අය කියනවා 230යි කියලා. දැන් ඇත්තටම කොයිකද හරි? කොයි වෝල්ටේජ් එකද හරි? දැන් අපිට ගෙදරකට ලංකාවේ නම් හම්බ වෙන්නේ සංඛ්‍යාතය 50යි. හර්ට්ස් 50ක සංඛ්‍යාතයක් එක්ක තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒ හර්ට්ස් 50ත් එක්ක සංඛ්‍යාතයත් එක්ක හම්බ වෙන්නේ මෙන්න වෝල්ට් 230 තමයි. වෝල්ට් 240 නෙමෙයි 220ත් නෙමෙයි. මේක වැඩි අඩු වෙනවා. 220 වෙනවා 240 වෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම සැපයුම ලැබෙන්නේ 230න් විතරයි. අපිට
අපේ මේ 3 ෆේස් වෝල්ටේජ් එක අපි දානවා 415යි කියලා. ඊට පස්සේ ආයි අපි ලියනවා 400යි කියලා. ඊට පස්සේ දැන් අපි මේ දෙකින් යන්නේ. ගොඩක් වෙලාවට 415ක් තියෙනවා 400ක් තියෙනවා. බොහෝ උපකරණ වල 415 කියලා ගහලා තියෙනවා 400 කියලා ගහලා තියෙනවා. දැන් එතනට ගිහිල්ලා මොනවා වෝල්ටේජ් එක බලනකොට දැන් ඉගෙන ගන්න කෙනෙක් නම් අඳුන් කුඳුන් වෙනවා මොකද්ද මේ තියෙන්නේ කියලා. කර්මාන්ත ශාලාවකට ලැබෙන්නේ වෝල්ට් 400යි. 415 නෙවෙයි 400යි. මේක ඉහළ පහළ යනවා 231 235 236 ඔහොම ඉහළ පහළ යනවා. හැබැයි අනිවාර්ය සම්ප්‍රේෂණයෙන් ඒ කියන්නේ කර්මාන්ත ශාලාවකට හෝ ගෙදරකට ලැබෙන්න ඕනේ වෝල්ටේජ් එක තමයි එක්ක 230යි නැත්නම් 400යි. මෙන්න මේ දෙක තමයි. ඉතින් පේපර් එකක් දැක්කහම මෙන්න මේ දෙකට ගහන්න. ඉතින් දැන් මම මේක දැන් මං දිග දුර සම්ප්‍රේෂණය කරන්න යන්නේ. දැන් මං අදිනවා කෙටි දුර සම්ප්‍රේෂණයකට. ඉතින් මම මේකට ආයි පවර් හවුස් එකක් ඇඳලා මේ පවර් හවුස් එක ඇඳ ගාම අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ජෙනරේටර් හවුස් එකක් ඇඳ ගාම අනිවාර්යයෙන්ම මේක ජෙනරේටර් කියලා මේ G අකුරක් දාලා මැදින් අදින්න. ඊට පස්සේ මේකෙන් මෙන්න මෙහෙම ආයි දැම්මා. තව මං ජෙනරේටර් එකක් ඇඳලා ඉවරලා මෙන්න මේ ආකාරයට ඇඳා. හරි. දැන් මම මෙන්න මෙතනින් පස්සේ මෙන්න මේ දෙක එකට බ්‍රිජ් කරලා දානවා. බ්‍රිජ් කරලා ඉවරලා මම මේක ලියනවා 11000යි 11යි මේක මම වැඩි කරනවා 1,32,000ට කිලෝවෝල්ට් වලට වැඩි කරා. සමහරකට පැහැදිලි මදි. මෙතන තියෙන්නේ 11000යි මෙතන තියෙන්නේ 1,32,000යි. ආයි 11000යි ආයි මේකෙත් 1,32,000ට වැඩි කරා. 132යි කිලෝවෝල්ට් 11යි කිලෝවෝල්ට් වලට වැඩි කරා. ඇයි මම මෙතනින් බ්‍රිජ් කරේ දෙකම? බ්‍රිජ් කරේ මෙතනින් මේ දෙක ගෑවුනට අවුලක් නැහැ. මොකද දැන් මේ පැත්තේ තියෙන 1,32,000 මේ පැත්තේ තියෙන 1,32,000 මම මෙතනින් මෙන්න මෙතන සම්බන්ධ කරත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ ජාලවල හැම එකක්ම එකට කනෙක්ට් වෙනවා. හැම තැනකින්ම මොකද දැන් දැරණියගල පාරේ ගියාම දැරණියගල ඈතටම යන්න කෙරෝලෙම එකක් තියෙනවා ඇලි 4 කිට්ටුව. මට මතක නෑ හරියටම හල්වතුරු ගඟ. හල්වතුරු ගඟ කියලා මේ පවර් හවුස් එකක් තියෙනවා. ඒක තමයි දැරණියගල එතන තියෙන අන්තිම කෙරෝලේ තියෙන පවර් හවුස් එක. ඉතින් දැන් ඒ වගේ දැන් එතන දැරණියගල එකක් තියෙනවා. ආයි ඊට ඉස්සරහට එනකොට එකෝ පවර් කියලා එකක් තියෙනවා. ආයි තව පොඩ්ඩක් ඉස්සරහට එනකොට නක්කවිට එකක් තියෙනවා. ඔහොම 3 4 5ක් තියෙනවා. එක දිගටම තියෙනවා හම්බ වෙනවා. ඉතින් මේ හැම එකක්ම මෙන්න මේ ආකාරයට තමයි දෙන්නේ. මෙතනින් එක්ක 11000ට ඇහිල්ලා එක්ක නැත්නම් 33000ට ඇහිල්ලා කනෙක්ට් කරලා දානවා. මොකද මේ ජාලවල හැම එකක්ම එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. කොහේ දැන් මේක ජල විදුලි වේවා එහෙම නැත්නම් සෝලර් වේවා මේ හැම එකක්ම මෙහෙම වෝල්ටේජය දෙනවා. මෙහෙම දෙන්නේ කොහොමද දන්නවද? අපිට සංඛ්‍යාතයක් තියෙනවානේ. මේ සංඛ්‍යාතයෙන් තමයි මේ සම්ප්‍රේෂණය වෙන්නේ. මේකෙන් ජනනය කරන සම්ප්‍රේෂණය කරන ජනනය කරන සංඛ්‍යාතය තමයි හර්ට්ස් 50. මේකෙත් හර්ට්ස් 50යි මේකෙත් හර්ට්ස් 50යි මේකෙත් හර්ට්ස් 50යි. මේ හර්ට්ස් 50 එනකොට මේ තුනෙන්ම එනකොට හර්ට්ස් 50 නම් එන්නේ ඒ
50 හර්ට්ස් 55වත් හර්ට්ස් 60වත් නොවී එක්ක හර්ට්ස් 45වත් 40වත් නොවී එකම ගාන්ට එකම හර්ට්ස් අගේ එනවනම් මේ හැම එකක්ම එකට කනෙක්ට් කරන්න පුළුවන්. හැබැයි මේ එකක් හරි එකම හර්ට්ස් අගේ ආවේ නැත්නම් කියන්නේ මේක 55 ආවොත් මේක මේ දෙකම 50 තියෙනලා මේක 55 ආවොත් එහෙම මෙතන ෂෝට් වෙනවා. මොකද මේක එක සංඛ්‍යාතයක් මේක මේ දෙකම එක සංඛ්‍යාතයක්. මොකද සංඛ්‍යාත දෙකක් වෙච්ච ගාම මේ දෙක ෂෝට් වෙනවා. හැබැයි මේක 100ට එකක් දෙකක්. එහෙම නැත්නම් දැන් 51 52 ඒ කියන්නේ 100ට දෙකක්ම නම් වෙන්න හොඳ නෑ. 100ට එකක් වගේ වෙනස් වුණාට මේක ප්‍රශ්නයක් නෑ. 50 තියෙන එක 49 වුණාට 50 තියෙන එක 51 වුණාට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඊට වැඩි වෙනස් වෙන්න බෑ. ඊට වැඩි වෙනස් වුණොත් මෙතන ෂෝට් එකක් එනවා. ඔයගොල්ලන්ට මතකද දන්නේ 2019 දී වෙනවා එන්නේ වගේ ෂෝට් එකක්. ගොඩක් ලංකාවටම විදුලි නැති වෙනවා. එන හිටනවා. ඉතින් ඔන්න වගේ දෙයක් වෙනවා. ඒකට අපි කියන හරියටම මේක සින්ක්‍රොනයිස් කරන්න ඕනේ කියලා. මොකද මේ ජෙනරේටර් දැන් හයිඩ්‍රෝ එහෙම නැත්නම් අපි ජල විදුලියෙන් ක්‍රියා කරන ජෙනරේටර් එකක් ඔයගොල්ලෝ පුළුවන් නම් යන්න බලන්න. මමත් තව සති දෙක තුනකින් මං ජෙනරේටර් හවුස් එකක් ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවා. මොකද දන්නේ නැති අය ගොඩක් ඉන්නවා. ඉතින් ගියාට පස්සේ තේරෙනවා ඇත්තටම මොකද්ද මේකේ සිද්ධාන්තය කියලා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් මහන්සි වෙනවා මේ හර්ට්ස් 50ට මේ සංඛ්‍යාතය හදාගන්න. මොකද ජලය එනකොට මේ ජලය අනුව ඒකේ ටර්බයින් වල RPM එක වෙනස් වෙනවා. ඉතින් මේක අපි හරියටම මේ හර්ට්ස් 50 තියෙන්නත් ඕනේ. හර්ට්ස් 50 39 තියෙන්න ඕනේ. ඉතින් මේ හර්ට්ස් 50 ගන්න හරියටම RPM එක එනකන් ඇත්තටම සින්ක්‍රොනයිස් එහෙම නැත්නම් ඒකට තියෙනවා සින්ක්‍රොනයිස් කියලා වෙන මීටර එකක් තියෙනවා. නැත්නම් අපි ක්ලච් ලීවර් එකක් වගේ තියෙනවා. ඒකින් තමයි සැපයුම දාන්නේ. මොකද ජෙනරේටර් එකයි CB එක එකට කපල් කරන්නේ ඒකෙන්. එහෙම කපල් කරන්නේ හරියටම සංඛ්‍යාතය එන්නේ නැත්නම්. මොකද වෙනස් වුණොත් බැරිලාක සංඛ්‍යාතය එතන ෂෝට් එකක් වෙනවා. ඉතින් මෙහෙම කපල් වෙනවා. මෙහෙම හැම එකක්ම එකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ආයි මෙතන 132 කිලෝවෝල්ට් එහෙම නැත්නම් 132000 ආයි 33000ට අඩු වෙනවා. මේකත් 132000 මෙතනත් 33000ට අඩු වෙනවා. මේක එක්ක 33000 වෙනවා නැත්නම් 11000 වෙනවා. ඒක ට්‍රාන්ස්ෆෝමරේ වයින්ඩින් නොතලා තියෙන ආකාරය අනුව ඒක වෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන 33000 ආයි තව ට්‍රාන්ස්ෆෝමරයක් දාලා මම 11000 කරනවා. මෙතන මේ 11000 මං 400 කරනවා. 400යි වෝල්ට් වෙනවා. ඉතින් මේ 33000 වෙනවානේ. මේ 33000 වෙලා මෙතනින් වෙන ලයින් එකක් එනවා ආයි 11000කට කොහාට හරි. මෙතනින් තව ලයින් එකක් කරන් යනවා ආයි කොහේ හරි 11000කට. මෙහෙම පුළුවන් තරම් දුර සම්ප්‍රේෂණය කරනවා. මොකද මම මේක යන්නේ 400ට වෙනකන්. හැබැයි මම මේකේ 33000 අරයි යනවා මේ වගේ 11000 එක පැති වලට අරන් යනවා. මොකද මේ එන පැත්තකින් මොකද ආයි මම මෙතනින් කල්ලියලා ආයි මම මේ 33000 මේ 33000 11000 වෙන එක ආයි 11000 ලයින් එකක් අරන් ගිහිල්ලා ආයි 11400 කරනවා. මෙන්න මේ වගේ හැම තැනකින්ම ගන්න පුළුවන්. මොකද මේ ජෙනරේටර් එකක් ගත්තාම මේ ජෙනරේටර් එකේ මේ ට්‍රාන්ස්ෆෝමර් පෙළිය නෙමෙයි තියෙන්නේ. මේ 220න් 222000න් මේ 220000න් ආයි තව තැනකට ලයින් එකක් අරන් යනවා. ආයි මෙහෙම කරලා තව තැනකට ලයින් එකක් අරන් යනවා. ආයි මේකෙන් තව තැනකට අරන් යනවා. එක තැනකින් හැම තැනටම ලයින් අරන් යනවා. මේ එක සම්ප්‍රේෂණ පද්ධතියක් වුණාට අපි කැඩිසටහන අදින්නේ මෙහෙම වුණාට කැඩිසටහන අදින්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ ඉරි නෑ. මෙන්න මේව නෑ. මම මකනේව නෑ. මෙන්න මෙහෙම තමයි ඇත්තටම අපි කැඩිසටහනක් අදින්නේ. මේ කැඩිසටහන ඇඳලා සාමාන්‍ය මේක ලකුණු 10ක් 20ක් වගේ හම්බ වෙනවා මේකක් අපි ඇඳහම. ඉතින් දැන් මම කලින් කිව්වා වගේ මෙන්න මෙහෙම හැමතැනින්ම මේකෙන් වෝල්ටේජ් එක කරන් යනවා. මේ දැන් මේක ගත්තොත් එහෙම මම මෙතන මේක නියුට්‍රල් එක කියලා ගත්තොත් මේක නියුට්‍රල් එක මේක L1 L2 L3 මේ දෙකත් එක්ක ගත්තොත් මේක 230යි. වෝල්ට් 230ක් ගන්නවා.
හැබැයි ලයිව් එකයි බැලුවොත් එතන 400ක් වෝල්ටේජ් එක තියෙනවා. හරි. දැන් ඊළඟට කියලා දෙන්නේ මේක කොටස් නම් කරගන්න කොහොමද කියලා. හරිද? ඉතින් මම මෙන්න මේක මෙහෙම කරලා ගත්තා. ඒක මම වෙන පාටකින් ඉඳලා පෙන්නන්නම්. මොකද එතකොට ඔයගලන්ට බලා ගන්න ලේසි වෙනවා. මොකද දැන් අපි මේකක් ඇන්දර වැඩක් නැහැනේ. අපිට ඇත්තටම කියනවා මේකක් ලකුණු කරලා මේවා නම් කරන්න කියලා. ඉතින් මම මේකට දානවා grid substation. grid substation කියලා දැම්මා. ඊට පස්සේ මං ආයි මෙතනට දානවා ඊළඟට ආයි 33000 11000 වෙන තැන. මම මෙන්න මෙතනින් දානවා උපපොලක් කියලා. ඔය 33000 ඇහිලා 33000න් දෙනවා 11ට. 11000 කරනවා. ඉතින් ඒක උපපොලක්. ඊට පස්සේ ආයි මම ලියනවා දැන් මම මේක දැම්ම grid substation කියලා මේක දැම්ම උපපොලක් කියලා. මම දැන් මේ උඩ සෙට් එක ආයි දැන් මකන්න යන්නේ. උඩ සෙට් එක මකලා මම මෙන්න මෙතන ඉඳන් ජෙනරේටර් හවුස් එකේ ඉඳන් grid substation එක එනකන් ආයි මාක් කරනවා. මම මෙතන ඉඳන් මෙන්න මම උපපොලක් කියලා ගත්තනේ මෙන්න මෙතන 33000යි 11000යි වෙන තැනට මම එතනට එකක් ගත්තා. ආයි මම මේක ඉඳන් ආයි 11000යි 400ට එකක් ගත්තනේ. එතනට එකක් ගත්තා. ඊට පස්සේ මම එතන ඉඳන් මෙන්න 400ක් වෝල්ටේජ් එළියට දාන තැන වෙනකන් මම දැන් ඔන්න ඇදලා තියෙන්නේ. හරිද? දැන් මම මේක ලියලා පෙන්නනවා. මොකද ඊළඟට අහන ප්‍රශ්නයක් තමයි ප්‍රාථමික ද්විතීයික සම්ප්‍රේෂණය මේ බෙදා හැරීම ඒවා නම් කරන්න කියනවා. එතකොට ලියන්න තියෙන්නේ මෙන්න මෙහෙම. සම්ප්‍රේෂණයනේ මේ ටික 11000 වෙනවා 11000 132000 වෙනවා මේ සම්ප්‍රේෂණය. ප්‍රාථමික සම්ප්‍රේෂණය. ඊට පස්සේ මේ 33000 අඩු වෙනවා. සම්ප්‍රේෂණ දැන් අපි මේ දැන් අපි ට්‍රාන්ස්ෆෝමර් එක ගත්තොත් ප්‍රයිමරි වයින්ඩින් සෙකන්ඩරි වයින්ඩින් කියලා තියෙනවා. අපි ප්‍රයිමරි වයින්ඩින් එකට වෝල්ට් 230ක් දුන්නොත් අපිට සෙකන්ඩරි වයින්ඩින් එකෙන් වෝල්ට් 12ක් එනවා. අපි 230ක් දුන්නොත් 12ක් එනවා. අන්න ඒ වගේ දැන් මේ ස්ටෙප් අප් කරානේ. දැන් ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමරයට ආවේ. මේකෙදි 33000 කිලෝ 33000 11000 වෙනවා. එතකොට මම ඒකට කියනවා ද්විතීයික සම්ප්‍රේෂණය කියලා. ඔන්න මෙතනින් තමයි සම්ප්‍රේෂණය ඉවර වෙන්නේ. මේ 33000ටයි 11000 වෙච්ච ගාම ද්විතීයික සම්ප්‍රේෂණය ඉවරයි. එතන එනකන් එක තමයි ද්විතීයික සම්ප්‍රේෂණය කියලා කියන්නේ. දැන් ඊළඟට යන්නේ උපපොලේ ඉඳන් එහාට. මෙන්න මෙතනින් මම ගත්තනේ උපපොල කියලා. උපපොලේ ඉඳන් එහාට තියෙන්නේ බෙදා හැරීම. එක්කෝ කර්මාන්තශාලාවක් වේවා එක්කෝ ගෙදරක් වේවා. ඒ දෙකකට බෙදා හරිනවා. ඉතින් මම මෙන්න මෙතනින් ලියනවා ප්‍රාථමික බෙදා හැරීම. මම මෙතනින් ප්‍රාථමික බෙදා හැරීම කියලා ලිව්වා. ඊට පස්සේ 11400 වුණා. ඒ කියන්නේ දැන් අපේ නිවසක නම් 11400 වෙලා මේ එන්නේ. එහෙම නැත්නම් 33400 වෙලා එන්නේ.
කනුවල සමහරක් වෙලාවට ගහලා තියෙනවා එක්ක 11000යි නැත්නම් 33000යි කියලා. ඉතින් ඒ ට්‍රාන්ස්ෆෝමර් එක කරා ස්ටෙප් ඩවුන් වෙලා තමයි අපිට එන්නේ. ඉතින් මෙතන තියෙන්නේ ද්විතීක බෙදා හැරීම. ද්විතීක බෙදා හැරීම. ප්‍රාථමික සම්ප්‍රේෂණය, ද්විතීක සම්ප්‍රේෂණය, ප්‍රාථමික බෙදා හැරීම, ද්විතීක බෙදා හැරීම. මං ආයි ඔයගොල්ලොත් එක්ක මේක ගැන ආයි කියනවා. පොඩ්ඩක් මේ කොටස තේරුම් ගන්න අපැහැදිලි ඇති. මං ආයි කියලා දෙන්නම්. සම්ප්‍රේෂණය කරනවානේ. මෙතනින් සම්ප්‍රේෂණය කරනවා. මේ 11000 අපි අරන් යනවා 1,32,000 වෙනකම් වැඩි කරනවා. එහෙම නැත්නම් 2,22,000 2,20,000 වෙනකම් මේක අපි ප්‍රාථමික සම්ප්‍රේෂණය ලෙස සම්ප්‍රේෂණය කරනවා. මොකද හයි වෝල්ටේජ් එකක් කරලා අපි මේක සම්ප්‍රේෂණය කරනවා. ඒ සම්ප්‍රේෂණය කරන එක මම ප්‍රාථමික සම්ප්‍රේෂණය කියලා ලියනවා. හරි. ඊට පස්සේ දැන් 1,32,000න් නැත්නම් 2,20,000න් මං ඒක අඩු කරනවා 33000ට. එහෙම නැත්නම් 1,32,000ට අඩු කරනවා. මෙතන වැඩි වගේක් තියලා මෙතන අඩු වගේක් තියෙනවා නම් එතකොට ප්‍රාථමික සම්ප්‍රේෂණයෙන් පස්සේ ඊට පස්සේ එකයි තියෙන්නේ ද්විතීක සම්ප්‍රේෂණයට. එහෙම නැත්නම් ස්ටෙප් ඩවුන් කරලා යන එකට. එතකොට මම මෙතන ලියනවා ද්විතීක සම්ප්‍රේෂණය කියලා. ඊට පස්සේ ද්විතීක සම්ප්‍රේෂණය ඉවර වෙන්නේ උපපොලකට ඇහිල්ලා. මෙන්න මේ වගේ 33000 11000 උපපොලකට ඇහිල්ලා. එහෙම නැත්නම් 1,32,000 33000 සමහරකට ඒකත් උපපොලක් වෙන්න පුළුවන්. මොකද ග්‍රිඩ් සබ්ස්ටේෂන් එකක් නේ තියෙන්නේ. අන්න ඒ වගේ තැනකට ඇහිල්ලා ඒ වගේ තැනකට ආපු ගමන් එතනින් එහාට සිද්ධ වෙන්නේ ප්‍රාථමික බෙදා හැරීම. ප්‍රාථමික බෙදා හැරීම. මේ ප්‍රාථමික සම්ප්‍රේෂණ ටික වුණා. දැන් මෙතනින් ප්‍රාථමික බෙදා හැරීමට ආවා. දැන් මේ තියෙන ප්‍රාථමික බෙදා හැරීම. ඊට පස්සේ මේ 11000 400 වෝල්ටේජ් 400 වෙච්ච ගමන් මේක ද්විතීක බෙදා හැරීම. එතන ද්විතීක බෙදා හැරීම. හරි. ඔන්න ඔය විදිහට තමයි ඇත්තටම අපි සම්ප්‍රේෂණ ජාල කැටි සටහනක් අදින්න කිව්වහම මෙන්න මේ වගේ තමයි අපි ඇත්තටම අදින්න ඕනේ. සාමාන්‍යයෙන් මෙන්න මෙතන වෙන සිද්ධාන්තෙත් මම ගොඩක් පැහැදිලිව කිව්වා. මොකද ගොඩාක් අය දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හිතේ මේ තියෙන ජෙනරේටර් වලින් පවර් හවුස් වල තියෙන ජෙනරේටර් වලින් කෙලින්ම වෝල්ට් 11000 නැත්නම් 33000 ජනනය කරනවා කියලා. නෑ එහෙම එච්චර ලොකු ගාණක් ජනනය කරන්නේ නෑ. වෝල්ට් 400ක් නැත්නම් 690ක් 600ක් වගේ තමයි ජනනය කරන්නේ. හැබැයි වෝල්ටේජ් එක අඩු වුණාට ඇම්පියර් එක උඩරින් වැඩි. ඇම්පියර් 1338ක් සමහර කෙලාට 1500ටම කිට් වෙන ට්‍රාන්ස්ෆෝමර් තියෙනවා. ඉතින් ඔහොම තමයි ඒ සම්ප්‍රේෂණ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මං හිතනවා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. තව පොඩි කොටසක් තියෙනවා. මම මේකත් කියලා දීලම මගේ පාඩම අදින් ඉවර කරනවා. දැන් ඊළඟ කොටස තමයි මං ඇඳා එන්න එහෙම රවුන්ඩ් එකක් ඇඳා ඉරිද් දෙකක් දැම්මා. මේ පැත්තෙන් මම ලියුවා 11000 කිලෝ වෝල්ට් කියලා. ආයි මේ පැත්තෙන් ලියුවා 33000 කිලෝ වෝල්ට් කියලා. ඉතින් සෝරි 11 කිලෝ වෝල්ට් කියලායි 33000යි මේ 33 කිලෝ වෝල්ට් කියලා මම ලිව්වා. මට අර ඒක පුරුද්දටම කියවනවා මේ 11000 කිලෝ වෝල්ට් 33000 කිලෝ වෝල්ට් කියලා. එහෙම නෙමෙයි කියන්නේ මේ 11යි කිලෝ වෝල්ට් 33යි කිලෝ වෝල්ට් එහෙම නැත්නම් 11000යි වෝල්ට් 33000යි වෝල්ට්. සමාවෙන්න ඒක මේ හැමතිස්සෙම වගේ මට කියවෙනවා. චුට්ටක් අවුලයි ඔයගලන්ට. ඉතින් මේ මෙහෙම දැන් මම මේ ට්‍රාන්ස්ෆෝමර් එකක් නැන්දේ මොකක්ද යකෝ ඒ කිව්වේ කියලා බලයි. ඇත්තටම මේ කියන්නේ මෙන්න මේ ටික. මම දැන් මෙන්න මේක ගැන කියලා දෙන්න තමයි යන්නේ. ඔය ඇන්දි මම ට්‍රාන්ස්ෆෝමර් එකක් කියලා ඔයගොල්ලොත් එක මම කලින් කිව්වනේ. ට්‍රාන්ස්ෆෝමර් වර්ග දෙකක් තියෙනවා. එකක් ස්ටෙප් අප් අනිත් එක ස්ටෙප් ඩවුන්. ස්ටෙප් අප් එකයි ස්ටෙප් ඩවුන් එකයි. හරිද? ස්ටෙප් අප් එකේදී මම මේ 11000 නැත්නම් 11යි කිලෝ වෝල්ට් ඒක මම වැඩි කරනවා 33යි
කිලෝවොට් වලට. එහෙම නැත්නම් 1,32,000 2,20,000ට වැඩි කරා. ස්ටෙප් ඩවුන් එකේ මම මෙහෙම ලියනකො 2,20,000 අඩු කරනවා 1,32,000ට. දැන් මොකද්ද මේ මන් ලිව්වේ? බලන්න නැති මොකද්ද මේ ලිව්වේ කියලා. මේ තමයි තියෙන ට්‍රාන්ස්ෆෝමර් දෙක. ට්‍රාන්ස්ෆෝමරේ වෝල්ටේජ් එක වැඩි කර යනවා කියන්නේ ස්ටෙප් අප් වෙනවා. ඊට පස්සේ සබ් ස්ටේෂන් එකක් කරේ දැන් මම අර කලින් කිව්වනේ ප්‍රාථමික බෙදා හැරීමට වෙනකන් ආවට පස්සේ එහෙම නැත්නම් ද්විතීයික සම්ප්‍රේෂණයේදීත් අඩු වෙවි තමයි යන්නේ. ද්විතීයික සම්ප්‍රේෂණයේදීත් අඩු වෙනවා. ප්‍රාථමික බෙදා හැරීමේදීත් අඩු වෙනවා. ප්‍රාථමික සම්ප්‍රේෂණය විතරයි වැඩි එන්නේ. ඊට පස්සේ එතනින් පල්ලෙහාට ආයි මේක අඩුවේ යනවා. ඉතින් දැන් මම අනුරාධපුරේ ඉඳන් මෙහාට වෝල්ටේජ් එකක් ගේනවා නම් මම මේක ස්ටෙප් අප් කරනවා. මේකම ස්ටෙප් අප් කරනවා 2,20,000ට. එතකොට 104 වෝල්ටේජ් ඩ්‍රොප් එකක් නැහැ. 104ක් මීටරයක් ගානේ අඩු වෙනවා. සෝරි මීටර 100ක් ගානේ 104ක් ඩ්‍රොප් වෙනවා. ඉතින් ඒක නැති වෙන්න මම මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් දානවා එක දිගටම. 11,000ට වැඩි කරනවා 11,33,000ට වැඩි කරනවා 33,000 1,32,000ට වැඩි කරනවා 1,32,220ට වැඩි කරනවා. ඔහොම 220ට එනකම් මේ 2,20,000ට එනකම් වැඩි කරලා ඉවරලා මං එතනින් පල්ලෙහාට ගේනවා. එතකොට ආයෙ ගෙනල්ලා කොළපටන ගේන්නේ. මං ආයෙ ඔය කුරුණෑගල පහුවෙච්ච ගම් වගේ මං ආයෙ එතනින් පල්ලෙහාට ස්ටෙප් ඩවුන් කරන්න ගන්නවා. ඒ ස්ටෙප් ඩවුන් කරන්නේ 2,20,000 1,32,000ට හදනවා. ඊට පස්සේ 1,32,000 33,000ට හදනවා. 33,000 11,000ට හදනවා. ඔන්නම් කර මං අඩු කර 400 වෙනකන් ගහලා 400ට 400 නැත්නම් 230 ගෙවල් වලට කර්මශාලාවලට දෙනවා. ඉතින් මේක ඇත්තටම ට්‍රාන්ස්ෆෝමර් ඇතුළේ වයින්ඩින් ටික තියෙන්නේ කොහොමද? දැන් මේක සම්ප්‍රේෂණය වෙන ආකාරය මේ ට්‍රාන්ස්ෆෝමරේ ඇතුළෙන් තියෙන සිද්ධාන්තෙත් එක්ක මම ඔයගොල්ලන්ට ඇදලා පෙන්නනවා. කොහොමද ඇත්තට මේක වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ඇතුළේ තියෙන්නේ මෙන්න මෙහෙම ස්ටාර් කනෙක්ෂන් එකයි ස්ටාර් කනෙක්ෂන් එකත් එක්ක ඩෙල්ටා කනෙක්ෂන් එක. රූප නම් පැහැදිලි මදි. මම මෙහෙම ඇන්දොත් මම මේ පැත්තෙන් දෙනවා මේ දෙක අතර විභවාන්තරය 11,000යි. 11,000 වෝල්ටේජ් එක. මේ දෙකත් අතරේ 11,000ම තමයි. වෝල්ටේජ් 11ක් දෙනවා. සෝරි 11,000ක් දෙනවා. ඊට පස්සේ මේක ස්ටාර් ගන්නේ ඩෙල්ටා එකේදී මේ 11,000 33,000 වෙනවා. ආයි මේ දෙක අතර 33,000 වෙනවා. ඊට පස්සේ ආයි මම මේ 33,000 ආයි ස්ටෙප් අප් වෙනවානේ. එතකොට මේ දෙක අතර වෝල්ටේජ් එක දැන් මේක යන්නේ ආයි මේ පැත්තේ මෙන්න මේ විදිහට ස්ටාර් එකේ 33,000ට යනවා. ආයි මේ පැත්තෙන් වැඩි වෙනවා 1,32,000ට. මෙන්න වෙවි එක දිගටම යනවා. ඊට පස්සේ ස්ටෙප් ඩවුන් එකේ වෙන්නේ කොහොමද? ස්ටෙප් ඩවුන් කියන්නේ ඇත්තටම අපිට අඩු කරගන්නනේ. අඩු කරගන්න ඕන වෙච්ච ගාම ඩෙල්ටා කනෙක්ෂන් එක එනවා මෙන්න මේ පැත්තට. හරි. දැන් 33,000 ආවා. මේ 33,000 දැන් මේක මේ ඩෙල්ටා එකට එන්නේ. ඉතින් තියෙන වෝල්ටේජ් එක
33,000යි. මෙතන තියෙන 33,000. එහෙම නැත්නම් 1,32,000. හරිද? දැන් මේක අඩු වෙන්න ඕනේ. දැන් මේ 33,000 આવොත් මේ ස්ටාර් එකෙන් එන්නේ අපිට අවුට්පුට් එක වෝල්ටේජ් එක 11,000යි. එහෙම නැත්නම් අපිට මේක දැන් අපි මම මෙතනට මම 11,000 ගත්තොත් මේ පැත්තේ න 400 වෝල්ටේජ්. අපේ ගෙදර ට්‍රාන්ස්ෆෝමරේ වගේ. ඊට පස්සේ අපේ ගෙදරට ට්‍රාන්ස්ෆෝමරේ නම් ස්ටෙප් ඩවුන් එකක් උනාට පොඩි වෙනසක් වෙනවා. මෙන්න මැදින් එනවා නියුට්‍රල් එක. මෙන්න මෙතන නියුට්‍රල් එකක් එනවා. මේ මං අඳින්නේ ඒක මම වෙනම ඇඳලා කියලා දෙන්න. නැත්නම් මේකත් එක්ක පොඩ්ඩක් පැටලෙන්න ගනි. හරි. දැන් මෙතනට 11,000 ආවා. ඊට පස්සේ මේ 1,32,000 තියෙනවානේ. 1,32,000 આવොත් එහෙම අපිට මේ ස්ටාර් කනෙක්ෂන් එකේදී මේක අපිට 33,000ක් වෝල්ට් ගන්න පුළුවන්. මොකද වැඩි එකක් ඇහිල්ලා දැන් අපි ගෙදර මේ ගෙවල් ළඟ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක ගත්තොත් එහෙම මෙතනට 33,000ක් එනවා. නැත්නම් 11,000ක් එනවා. 11,000 ඇවිල්ලා ස්ටාර් කනෙක්ෂන් එක පැත්තෙන් 400 වෝල්ටේජ් එකක් එනවා. අන්න ඔක තමයි ඇත්තටම වෙන්නේ. ඊට පස්සේ මං කිව්වනේ අපේ ගේ ළඟ ට්‍රාන්ස්ෆෝමරේ පොඩි වෙනසක් වෙනවායි කියලා. මම දැන් ඒක කියලා දෙන්න යන්නේ. ගෙවල් ළඟ තියෙන ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකක් හින්දා මං ස්ටෙප් ඩවුන් කියන නම එහෙම්මම තිබ්බා. මම මේ පැත්තෙන් ඇඳා මම මේ වයින්ඩින් ටික ඇඳේ පොඩ්ඩක් පිළිවෙලක් නැහැ. ඊට පස්සේ මෙතනින් ඩෙල්ටා ඇඳ මේ ස්ටැන්ඩා ඩෙල්ටා ස්ටාර්. ඔන්න මං කනෙක්ෂන් දෙකම ඇඳලා තියෙන්නේ. මේ කනෙක්ෂන් එකට මම වෝල්ටේජ් 11,000ක් එවනවා. ඒ කියන්නේ මේ දෙක අතර විභවාන්තරය 11,000යි. එහෙම නැත්නම් 33,000යි. මම දැන් එවලා තියෙන්නේ 11,000ක විභවාන්තරය. හරිද? මේ දෙක අතරෙත් 11,000යි. ඊට පස්සේ මේ ඩෙල්ටා එකෙන් ස්ටාර් එකට එනකොට දැන් අපි ගෙදරට එනකොට අපිට තියෙනවා 230ක්. එහෙම නැත්නම් 400ක් එනවා. අපිට ට්‍රාන්ස්ෆෝමරේ නියුට්‍රල් පොයින්ට් එක ආවේ කොහොමද? නියුට්‍රල් එක එන්නේ මෙන්න මෙහෙමයි. මෙතනින් වෝල්ටේජ් 11,000ක් දුන්නාම මොකද මේ දෙකක් අතර විභවාන්තරය 11,000යි. අපි මේ දෙකක් අතර විභවාන්තරයක් ගත්තොත් මේ දෙකක් අතර එනවා 400ක්. මේ දෙකක් අතර 11,000ක් එනවා. 11,000ක් ඇහැලා එකම වයින්ඩින් එකේ එන්නේ. මේ මෙතනින් ආවා මේ වයින්ඩින් එකට ගියා මෙහින් ආවා. මෙතනින් එන එක මේ වයින්ඩින් එක හරහා මෙතනට සෙට් වෙනවා. ආයේ මෙතනින් එන එක මේ වයින්ඩින් එක හරහා මෙතන සප්ලයි එකට සෙට් වෙනවා. හැබැයි ෂෝට් වෙන්නේ නැහැ. එකම විභවාන්තරයේ හින්දා. හරිද? හැබැයි කලා තුනක් මේවා. මෙතනදී දැන් මෙහෙම එන එක කලාවක් වෙනවා. මෙතනදී දැන් මෙහෙම එන එකට එක කලාවක් වෙනවා. මෙතනදී දැන් මෙහෙම එන එක කලාවක් වෙනවා. මොකද මේකේ සම්බාධකයක්ගේ වෙනස් කරලා තියෙන්නේ. අංශක 120ක කෝණයක් තියෙනවානේ. සයින් වේව් එක මෙහෙම යනවා එකක්. අනිත් එක ආයේ මෙහෙම පටන් අරගෙන මෙහෙම යනවා. අනිත් එක ආයේ මෙතනින් පටන් අරගෙන මෙහෙම යනවා. එතකොට මේ සයින් වේව් එක වෙනස් වෙනවා. ඔන්නම අංශක 120ක් තියාගෙන තමයි උඩ පල්ලෙහා යන්නේ. මම මේ කළු පෑනෙන් ඇඳ හින්දා ඒක පොඩ්ඩක් අපැහැදිලි ඇති. ඉතින් කලා තුනක් යනවා කියන්නේ ෆේස් තුනක් තියෙන්නේ. ෆේස් තුනම අංශක 120ක් තියෙනවා. එකක් උඩ යනකොට අනිත් එක පල්ලෙහාන් යනවා. කොයිල් එක බිඳුව වෙන්න දෙන්නේ නැහැ. ආයෙ මේක උඩින් යනකොට ආයෙ මේ පැත්තේ එක පල්ලෙහාට ඇහිල්ලලා දෙක ගානට සෙට් වෙනවා. මේක උඩින් යනකොට පල්ලෙහා එක සෙට් වෙනවා.
එහෙම එක දිගට සෙට් වෙවි යනවා. ඉතින් මම මෙතෙන්ද කියන්න ගත්තේ දැන් අපිට කොහොමද නියුට්‍රල් පොයින්ට් එකක් ආවේ. නියුට්‍රල් පොයින්ට් එකක් වෙන්නේ මෙතෙන් දැන් මෙතනින් 11000 ආවට පස්සේ මේ ට්‍රාන්ස්ෆෝමරෙන් මං කිව්වොත් විද්‍යුත් චුම්බක ප්‍රේරණයක් වෙනවා. ඉලෙක්ට්‍රෝමැග්නටික් එකක් වෙනවා මෙන්න මෙතන. මෙතනින් මෙහාට ඒ කියන්නේ මේ කෝ එකට විදුලිය දෙන්නේ දඟරයක් කොතල දඟරයක් කොතල තමයි තියෙන්නේ. දඟරයක් කොතල ඒක බස්සලා තිනවා මේ වයින්ඩින් එකේ කොයිල් එක මැදට. ඒක තමයි මේ ස්ටර් කොයිල් එක කියන්නේ. හරිද? ස්ටර් කොයිල් එකේ මේ ෆේස් තුනම එකට මැදදී බ්‍රිජ් කරලා තියෙන්නේ. මෙන්න මෙතන බ්‍රිජ් එකක් ගහලා තිනවා. ඒ කියන්නේ මේ සෙට් තුනම එකට එකතු කරලා තියෙන්නේ. දැන් මෙතන මේ දෙකක් එකට එකතු කරලා දෙනවා. මෙතනින් එන එකයි මේ පැත්තේ එන එකයි දෙකක් එකට එකතු කරලා. ආයි මේ පැත්තේ එන දෙකකට බෙදලා ආයි මෙතනින් එකතු කරලා දිනවා මේ. මෙතනින් දෙකක් එකතු වෙලා මෙතන දෙකක් එකතු වෙලා මෙතන දෙකක් එකතු වෙලා. මෙතනදී තුනම එකතු වෙනවා. තුනම එකතු වෙලා මෙන්න මේක තමයි නියුට්‍රල් එක හැදෙන්නේ. නියුට්‍රල් එක හැදුනට දැන් මෙහෙම නියුට්‍රල් එකක් තිබ්බොත් මොකද වෙන්නේ? මෙහෙම නියුට්‍රල් එකක් තිබ්බොත් අපි ඇත්තටම බලද්දි මෙන්න මේ දෙකත් අතර විභවාන්තරය අපිට 230ක් පෙන්වනවා. වෝල්ටේජ් 230ක් පෙන්වනවා. හැබැයි මේ නියුට්‍රල් එක නැතුව ලයිව් බැලුවොත් එහෙම අපිට ඒක 400ක් පෙන්වනවා. මේ නියුට්‍රල් එක ටෙස්ට් කරලා තිබ්බහම ටෙස්ට් එකේ රතු පාටින් පත් වෙනවා. මේකට හේතුව මොකක්ද දන්නවද? මෙන්න මෙතන බ්‍රිජ් වෙන තැන තියෙනවනේ. ඒ කියන්නේ මේ තුනම එකතු වෙන තැන මේක අපි පොළවට අර්ත් කරන්න ඕනේ. මේක අපි පොළවට අර්ත් කරපු ගමන් මෙන්න මෙතන නියුට්‍රල් එකේ ලයිට් එක පත් වෙන්නේ නැහැ. අපි ටෙස්ට් එකේ තිබ්බහම ලයිට් එක පත් වෙනවා නියුට්‍රල් එකේ. අපි ගෙදරදී බලන්නකො නියුට්‍රල් වයර් එක ගලවලා බලන්නකො. නියුට්‍රල් වයර් එක ගලවලා ඒ කියන්නේ ට්‍රිප් ස්විච් එකේ නියුට්‍රල් වයර් එක එන එක නියුට්‍රල් වයර් එක ගැලවුවට පස්සේ මුළු ගෙදරම තියෙන ස්විච් වලින් එහෙම නැත්නම් අපේ ෂොකට් රවුටර් ගත්තොත් ප්ලග් බේස් වලින් ගත්තොත් හැම තැනකින්ම ගත්තාම නියුට්‍රල් එක පෙන්වන්න ගන්නවා රතු පාටට. අපේ ට්‍රිප් ස්විච් බෝඩ් එකෙත් DB බෝඩ් එකෙත් එහෙමයි. DB බෝඩ් එකේදීත් නියුට්‍රල් වයර් එක ගැලවිච්ච ගාම නියුට්‍රල් එක රතු පාටින් බල්බ් එක පෙන්වන්න ගන්නවා. ඒ වෙන්නේ මේ ට්‍රාන්ස්ෆෝමර්. එහෙම නැත්නම් දැන් අපේ ලයින් එක අපිට අර්ත් එකක් එවන්නේ නැහැ. සමහර රටවල් වල ගෙදරටම අර්ත් එකක් එවනවා. ඉතින් අපේ අර්ත් එක ගහලා තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමරේ ළඟින්. ට්‍රාන්ස්ෆෝමරේ ළඟින් තමයි අර්ත් එක ගහලා තියෙන්නේ. මේ නියුට්‍රල් එක මෙතන බ්‍රිජ් එකට එනවනේ. මේ බ්‍රිජ් එකට ආපු ගමන් බ්‍රිජ් එකෙන් පොළොවට අර්ත් කරනවා. මෙතන මේ ට්‍රාන්ස්ෆෝමරේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයක් ඇති කරලා මේ පැත්තට වෝල්ටේජ් 400ට හදනවා වයින්ඩින් දෙකක් අතර විභවාන්තරයකට හදලා ඉවරලා අපි නියුට්‍රල් එකක් ගන්න ඕනේ හින්දා නියුට්‍රල් එකකුයි ඒක සිංගල් ෆේස් එකක් නම් 230ක් ගන්න ඕනේ හින්දා පොළොවට අර්ත් කරලා ඉවරලා නියුට්‍රල් එකක් හදලා ඉවරලා නියුට්‍රල් එකයි ලයිව් එක අතර විභවාන්තරය 230යි කියලා හදනවා. ඉතින් ඕක තමයි සරලවම ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකක වෙන්නේ. ස්ටෙප් අප් එකෙත් මේකම තමයි. හැබැයි මෙන්න මේක නෑ. නියුට්‍රල් පොයින්ට් එක නෑ. ස්ටෙප් අප් එකේ තියෙන්නේ ස්ටා ඩෙල්ලා දෙක තියෙනවා. ඊට පස්සේ නියුට්‍රල් පොයින්ට් එක නැතුව තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ එකකුත් එනවා අනිවාර්යෙන් පේපර් එක අදින්න. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එකෙන් මං අද ඔයගොල්ලොත් එක්ක ගොඩාක් දේවල් කතා කරයි කියලා. ඉතින් මේ දේවල් හැම එකම ඔලුවට දාගන්න. මේ වීඩියෝ ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිත් අයට පේන්න බෙදා ගන්න. ඉතින් මාත් එක්ක රැඳී සිටි හැමෝටම බොහොම ස්තුතියි මෙච්චර වෙලා. හරි. එහෙනම් මං ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔබ සැමෙන් මුණ ගැහෙන්න එන්නම්.